නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේගේ උත්තම අවබෝධයට පැහැදීම ඇති කරවන පිනිස මේ සදහම් පිළිසඳර අපි ඔබට දායාද කරගන්නේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ගියවර එදා මෙදා තුර දහම් කැඩපත සදහම් පිළිසඳර පිළිබඳ ආවර්ජනාවක් සිද්ධ කළා. ඒ වගේම නිවැරදිව සරණ පිහිටන්නේ කොහොමද කියන කරුණ අපිට සිහි කැඳෙව්වා. මහා සංඝරත්නය අපි සරණ යන්නේම භාග්‍යවතුන් වහන්සේගේ සරණ නැත්නම් අවබෝධය අදහා ගැනීම පිණිස වන බව ඊටාම කරුණාවෙන් පෙන්වවදාලා. ඉතින් අද දවසෙත් අපිට ඒ උත්තම දහම් කාරණා දැනගන්න අවස්ථාව දෙනවා. ඔබ හැමදෙනාම අපි ඒක රාශි කරගන්නවා. ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු පළමුවෙන්. ඒ සමගම අපට අනුකම්පාවෙන් අද දවසෙත් සදහම් පිළිසඳර පිණිස වැඩම ආවදාළ ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අද සදැහැති දායකත්වයේ අපි සිහිපත් කරගන්නම්. අංක 24 පේමානන්ද මාවත බටගන්විල ගාල්ල යන ලිපිනේ පදිංචි වෛද්‍ය එච්.එම්.එස්. දසනායක මහත්මිය, දේශමාන්‍ය ශාන් දහනායක මහත්මයා සහ සසිංක දහනායක පුතුණුවන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනා සිහිපත් කොටගෙන ඒක රාශී කරගෙන පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව අපි සූදානම් සදහම් පිළිසඳර ඔබට සමීප කරන්න. අපි නැවතත් මහා සංඝරුවන වන්දනමාන කොටගෙන මේ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය අපගේ ගුරු දේවෝත්තම පියමල් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කර කර හිටියේ ඇත්තට මේ පිරිසිදු උපේක්ෂාව දිනු කරන ආකාරය. එහෙමයි ස්වාමීනි. ඒතකොට අපි බොජ්ජංග ධර්ම කතා කර කර හිටපු නිසා මට හිතුණාර සමහර අයට මේ උපේක්ෂාව පිළිබඳ හරි වැටහීමක් නැහැ නේ. ඒ නිසා තමයි මම ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කතාවට ගත්තේ. එහෙමයි. ඊළඟ දැන් මේ පෝතලී සූත්‍රෙත් විශේෂ අවස්ථාවක්. එහෙමයි. ඒතකොට ඒකෙදී අපි පෝතලී සූත්‍රය දැන් විස්තර වශයෙන් මම දැන් දේශනා 4ක් විතර කතා කළා. මතක හැටියට. ඒක ගොඩක් විස්තර තියෙනවා. දැන් මුල් හරිය නිතර නිතර අපි සිහි කරන්න ගියොත් එහෙම අර අපිට ඉස්සරහට මේ දේශනාව යන්න බැරි වෙනවනේ. එහෙමයි. එතකොට බලන්න මේ පෝතලිය කියන ගෘහපතියට උමනාවක් තිබුණා ගෘහපති විවාහයෙන් මිදෙන්න. හරි ලස්සන උමනාවක් නේද? එහෙමයි ස්වාමීනි. එතකොට එතුමා කල්පනා කළා. ඒ නිසා එතුමන්ට තේරෙන හැටියෙන් එතුමා දෙයක් අනුගමනය කළා. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔහොමත් ඉතින් පුළුවන් නමුත් ආර්ය විනය නම් සම්පූර්ණයෙන්ම ගෘහපති විවාහ නැති කරගන්න ක්‍රමයට නෙමෙයි කියලා ලස්සන කරුණු 8ක් තුල පිහිටලා ඉන්න විදියක් විස්තර කළ දුන්නා. ඒතර හරි ලස්සනට ඒකේ පුදුම සුන්දර විග්‍රහයක් තියෙනවා. කුසලයට ඇවිල්ලා ඉන්නකොට අකුසලේ දුර වෙන විදි. එහෙමයි. તો ශ්‍රාවකයෙකුට පැහැදීමක් තියෙන්න ඕන තථාගතයන් වහන්සේගේ අභිධර්මයේ පිළිබඳව. ඒක අභිධර්මයක්. ඒ අභිධර්මයක් නිසා තමයි ඒක පුරුදු කරන්න හිතෙන්නේ නැත්තේ. මොකද අඥාන මනසට වැටෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. අඥාන මනසට වැටෙන්නේ. එතකොට අභිධර්ම පුරුදු කරන්න හිත පාල වෙන්නේ නැහැ. මොකද ආශ්චර්යය ඒකේ සම්දිට්ඨික බව, ස්වාක්කාත බව දකින්නේ අඥාන මනස. අඥාන මනසේ දැන් බලන්න මේක මෙහෙමනේ. දැන් අපිට සැපයගෙන දෙනවා කිව්වොත් එහෙම යම් ලෞකික කරුණකින් අපි ඒක කොහොම හරි සාක්ෂාත් කරගන්නේ නැද්ද? එහෙමයි මොකද සමහරලාට අපි හිතමුකෝ මෙහෙම
අපේ ජීවිතය මේ විදිහට කටයුතු කළාට පස්සේ සැප ලැබෙනවා කියලා කිව්වට පස්සේ අපි අල්ප ගෙදර මිනිස්සු එක් කරගෙන ඉන්නවා කියලා. ඒක අපි ඇස් දෙකට පේනවා. ඒ නිසා මොකද වෙන්නේ අපි ඒක කරගන්න මහන්සි ගන්න. ඒක සාමාන්‍ය මාසසට ගෝචරයි. ඒ වගේ තමයි ඕනම දෙයක් පේන්න ඕන. හැබැයි මේ ධහම කියන එක පේන්නේ මාසසට නෙමෙයි ප්‍රඥාසට. දහමින් සැප ලැබෙනවා කියන කාරණේ පේන්නේ ප්‍රඥායසට. එහෙමයි ස්වාමීනි. ඒ ප්‍රඥායස නැත්තම් දහමින් සැප ලැබෙනවා කියලා පේන්නේ. දන් දෙන කෙනෙකුට වුණත්, සිල් රකින්න කෙනෙකුට වුණත්, ධර්මයේ ආසන කෙනෙකුට වුණත් මේ යම් විදිහේ ආධ්‍යාත්මික සැපසොම්නස් හට ගන්නවා. ආධ්‍යාත්මික මාර්ගයේ යම් මේ වෙලාව හරි වැඩිමක් තියෙනවා. එහෙමයි. ඉන්ද්‍රිය ධර්මයන්ගේ හරි පොඩි වැඩිමක් තියෙනවා. නමුත් අර ප්‍රඥාව නැත්තම් දකින්නේ. දකින්න නැත්තම් මොකද වෙන්නේ? ඒ ප්‍රතිපදාව නැවත පුරුදු කරන්නේ නැහැ. අතහැර ගන්න. එහෙයි ස්වාමීනි. ඒතර ඕනම ගුණධර්මයක් ජීවිතේ අතහරින්නේ ප්‍රඥාව කියන ඇස නැතිවීම නිසා. ඒක නිකන් මේ වගේ අපි දුන්නා මිනිස්සෙක් ළමයි අපි ඉගෙනගෙන ටියුෂන් ගිහිල්ලා ඊට පස්සේ ඉස්කෝලේ ගිහිල්ලා අපි දුන්ගේ ළමයා උදේ හවස මහන්සි වෙනවා අල්ලපු ගෙදර කෙනාට පේනවා කියලා. ඒ ළමයා අන්තිමට කොහමද අපි දුමු දැන් වෛද්‍යවරයෙක් වුණා කියලා. ඒතර අල්ලපු ගෙදර කෙනා තමන්ගේ දරුවා කොහමද නිරත කරන්නේ? අර ප්‍රතිපදාවයි. ඊට පස්සේ අහනවා ඔයා කොහෙද පන්ති ගියේ? මොන ගුරුවරු ගාවටද ගියේ? මොනවද කොහොමද කටයුතු කළේ? කොච්චරලා පාඩම් කළාද? ඊට මෙහෙම කළා කිව්වොත් එහෙම අර දෙමව්පියොත් ඒ ළමයා එතන හික්මවන්න මහන්සි ගන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. ඒ සාමාන්‍ය මස්තර පේන ඥානෙ කරන්නේ ඒක. එහෙම නේද? ඒතර බලන්න මේ ප්‍රතිපදාවම දිගටම කරගෙන ගියොත් එහෙම ඒ ළමයා එතෙන්ට ගන්න පුළුවන් පුළුවන්. ඒ ළමයා දක්ෂණ. එහෙමයි. ඒ වගේ තමයි මේක. ධර්ම මාර්ගෙත් එහෙම තමයි. එහෙමයි. මේ සීල් රකින්නකොට මානසික යම් සැපයක් සොම්නසක් උපදිනවා. එහෙමයි. සංසිඳීමක් ඇති වෙනවා. එහෙයි. නමුත් ඒක තීරුම් ගන්න බෑ. තීරුම් ගන්න බැරුව නම් මේ ප්‍රඥායස නැත්තම් තීරුම් ගන්න සීලියත් ඇහැරෙනවා. එහෙමයි. ඊළඟ ඉන්ද්‍රිය දමනය තුල යා මානසික සැප සොම්නසක් හට ගන්නවා. ධර්ම ශ්‍රවණය තුල බොජ්ජංග වැඩෙනවා. ධර්ම ශ්‍රවණය තුල නීවරණ දුරු කරනවා. ධර්ම ශ්‍රවණය තුල. නමුත් ඒක තේරුම් ගන්න ඕන ප්‍රඥාව ශ්‍රාවකයෙකුට නැත්තම් මොකද වෙන්නේ කියනවා? ඒ ධර්ම ශ්‍රවණය අතහරින්නේ නැද්ද? අතහරිනවනේ. එතෙන්ද යාගේ ප්‍රඥාව දිනු වෙන ප්‍රතිපදාව අතහැරෙනවා. බොජ්ජංග ධර්ම වැඩින්නේ නැහැ එතකොට එතෙන්ද. පැහැදිලිවම දේශනාවේ තියෙනවා. ධර්ම ශ්‍රවණය තුළ මනාකොට ධර්මයේ හරියට ශ්‍රවණය කරනවා ඒ වෙලාවේ බොජ්ජංග වැඩෙන මොහොතක් කියලා. නීවරණ දුරු කරන මොහොතක් කියලා. ප්‍රඥාව වැඩෙන මොහොතක් කියලා තියෙනවා. පැහැදිලිවම දේශනාවේ තියෙනවා. ඒතර ඕක යම් කෙනෙකුට තේරුම් ගන්න බැරි නම් එයාට ඒක තේරුම් ගන්න ඕන ප්‍රඥායස නැත්තම් ඔය පොඩි කාලයක් කළා අතහරින්නේ නැද්ද? අතහරිනවනේ. එහෙමයි ස්වාමීනි. අන්න ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ එතකොට. ඒතර එන අපිට තේරෙන ගොඩාක් අය එතකොට මේ පිරිසුදු දහම් මගින් ඈත් වෙන්නේ. ඒ ප්‍රඥාව නැතිකම. ඒතර මේ ප්‍රඥාව නැති හිතට තියෙන ඊළඟ රැකවරණය තමයි ශ්‍රද්ධාව. මේ ප්‍රඥාව නැති හිතට ඊළඟට තියෙන රැකවරණය කොහොමද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසයට. පැහැදීම. ඒකත් අහි වුණොත් මොකද වෙන්නේ? දිනුවක් ඇත්තෙම නැහැ. දිනුවක් ඇත්තෙම නැහැ. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකෝර බලන්න බුදුරජාණන් වහන්සේ වගේ මෙතුමාට කිව්වා මේ කරුණ වට තුල ඉන්න ඒකට ගෘහපති විහාර නැති වෙනවා කියලා. ඊට පස්සේ තව අන්තිමට තව ලස්සන කාරණාවකට ආවා. හැබැයි ගෘහපති විහාරේ සහ මුලින්ම සිඳිලා යන්න ඕන නම් ਸਰව ප්‍රකාරයෙන්ම නැති කරගන්න ඕන නම් ඔබ තව තැනකට එන්න ඕන කිව්වා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මෙතුමාට හරි උනන්දුවක් ඇති වුණා නිසාමනි කුමක්ද එතන කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට කාමයන්ගේ ආදීනව සිහි කරන පරියායක්. එහෙම සිහි කර හිත උපේක්ෂාවට ගන්න. ඒතර මේ උපේක්ෂාව නැමැති මනසේ වැඩෙන කුසලතාවය හරි සුන්දර දෙයක්. උපේක්ෂාව කියන එක හරියට වැඩුණොත් ඒ හරියට වැඩිච්ච මේ මනසෙම තමයි සියලු අකුසල් නිරුද්ධ වෙලා යන තැන බවට පත් වෙන්නේ. එහෙමයි. එතෙන්ට එනකන් එතෙන්ට තමන්ගේ මානසිකත්වයේ පත් වෙනකන් එයාට තියෙන්න ඕන වීරියක් තියෙන්න ඕන ශ්‍රද්ධාවක් තියෙන්න ඕන උනන්දුවක් තියෙන්න ඕන. තමන්ගේ අදාළ මේ තැනට එනකම් එතන තියෙන්න ඕන ඒක. එහෙමයි.
ඒක අතහරිනවනම් එතෙන්ට වෙන්නේ නැහැ ඒක. ඒතර බුදුරජාණන් වහන්සේ ඒක ලස්සනට මේ උපමාවේදී විස්තර කළා. ඒ උපමාව මම පොඩ්ඩක් විස්තර කළා ඊයේ අන්තිම හරියේදී. සේයතාපි ගහපති කුක්කුරෝ චිගච්ඡා දුබ්බල්යා පරේතු. මොන මේ බොහොම බඩගින්නෙන් පීඩාවටපත් වෙලා දුකටපත් වෙච්ච බලු කුක්කෙක් කියනවා. ගෝඝාතකං සුනම් ඒ වගේම පච්චුපට්ඨිතා අස්ස. ඔන්න මේ කියන හරක් මරණ තැනකට. එතකොට ආවට පස්සේ මොකද වෙන්නේ? තමේනං දක්කෝ ගෝඝාතකෝවා ගෝඝාතකං තේවාසීවා අට්ටි කංකලං සුනික්කන්ත නිකන්තං නිම්මන්සං ලෝහිත මක්කිත්තං උපච්චුහෙය. ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන්ම මස් අයින් කරපු. සාමාන්‍යයෙන් කටු විසි කරනකොට මහොත් එක විසි කරන්නේ නැහනේ. මස් සම්පූර්ණ හොරලා අයින් කරපු. ලී තැවරුණු තා චූටි තැන් වල සමහරට මස් කැලි තියෙනවා. ඒතර ඒ වගේ මස් කට්ටක් අර බල්ලට දානවා කියනවා. එහෙමයි. ඉස්සෙල්ලම අපි ওই උපමාව හරියට හිතට යන්න නම් ඒක උලුවට ගන්න ඕන අපි. එහෙමයි. හිතේ මවා ගන්න ඕන. එහෙමයි. ඒතර ඒ නිසා තමයි අර මතකයේ තියර මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියද්දී විස්තර කරද්දී සම්මා සංකල්පවල මේ ලස්සන වචනයක් විස්තර කළා චේතසෝ අබිනිරූපණා කියලා වචනයක් විස්තර කළා. චේතසෝ අබිනිරූපණා. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ චේතනාත්මකව එයාගේ හිතේ ඒක මේ නිරූපණය කරගන්න පුළුවන්කම දක්ෂතාවය තියෙනවා. එහෙමයි. දැන් මස් කට්ට නම් මේ මස් කට්ටේ සැබෑ ස්වභාවය තමන්ගේ මනසේ මවා ගැනීම හැකියාවක් තියෙනවා. එහෙයි. අබිනිරූපණ කියලා කියන්නේ ඒකයි. එහෙයි. මස් කට්ට මවා ගන්න පුළුවන්කම තියෙනවා. එතන මේ උපමාව සම්පූර්ණ මනසේ මවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක මේ වගේ දෙයක් අපි සාමාන්‍යයෙන් දැන් මොකක් හරි පාටියකට යන්න ඉන්නකොට ඇඳුමක් ගෙනල්ලා ඊට දැන් යන්න ඉන්නවා නම් අපි ඕක අපේ හිතේ මැවෙන්නේ නැද්ද? දැන් හෙට යන්න තියෙන ගමන අපි හිතින් ඇඳුම් ඇඳලා දැන් උන සමහරලාට හෙට යන්න තියෙන්නේ. අදරේ හිතින් සමහරට මගට ගිහිල්ලා යාළුවොත් එක්ක කතා කරලා ඩාන්ස් කරලා කාලා බීලා හිතින් මම ගන්න නැද්ද අපි? එහෙමයි. මම ගන්නව නෙවෙයි සාමාන්‍ය හිතින් මැවෙනවා. එහෙම එකක් තියෙනවනේ. ඒකට ඒ ස්වභාවයට තමයි කියන්නේ චේතසෝ අබිනිරූපණා කියලා කියන්නේ. එහෙයි ස්වාමීනි. එයාට ඒ චේතනාත්මකව ඒක හිතින් මවා ගැනීමේ කුසලතාවයක් තියෙන්න ඕන. දැන් අසුබ් මනසිකාරය කළත් ඒත් එහෙම තමයි. ඒත් අසුබ් මනසිකාරය කියන එක දැන් මේ කයි තියෙන කේස් මේක ආයාසයෙන් කරන්න බෑ. එහෙමයි. මේක ආයාසයෙන් කරන්න ගියොත් නිකන් මේ හිතට වෙහසක් විතරයි වෙන්නේ පීඩාවක් එනවා. එහෙනම් එයා මේ කලබල නැතුව මුලින් එයා චේතනාත්මකව සරලව හිතන්න පුරුදු වෙන්න ඕන. දැන් ඕනම දෙයක් එහෙමනේ. නැවත එකම දේ අපි නැවත විමසුවොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක අපේ හිතේ උපදින ගතියක් තියෙනවා. පාරක් තොටක් එහෙම වුණත් එහෙමනේ. අපි හිතමු අපි ගමනක් ගියා කියලා. ගමනක් ගියාට පස්සේ ඒ පාර අපි මුලින් ඔය අපි කෙනෙක් අහනකොට අපි මුලින් හිමින් සිහි කර කියන්නේ. එහෙමයි. ඊට පස්සේ අපි මේ පාර 10 වතාවක් විතර සිහි කළොත් මොකද වෙන්නේ? ඒක හිතින්ම වෙනවා. හොඳට. එහෙමයි. එහෙනම් බලන්න මේ පුංචි දෙයක් වුණත් මවා ගන්න අපිට කොච්චර ආයාසයක් දරන්න උනාද? ඒ විශාල ආයාසයක් දරමින් අපිට සිහි කරන්න උනා නෑ. අසවල් තැන යනකොට බස් වෝල්ට් එකක් ඊට පොඩ්ඩක් එහා යනකොට අසවල් කඩේ තියෙනවා. ඊට ටිකක් එහා යනකොට මේ විදිහේ පාරක් හම්බ වෙනවා. එතනක් නෙවෙයි. තව ටිකක් දුර යනකොට මෙහෙම පාරක් හම්බුනා කියලා අපි සිහි කර තමයි කියන්නේ. එහෙමයි. ඒක චේතනාත්මක අපේ හිතේ නිරූපණය කිරීමක් කරන්නේ. ඒ වගේ තමයි අපි දක්ෂ වෙන්න ඕන. දැන් අසුබය මේ වගේ දැන් මේ කාමී ආදීනව සිහි කරනකොට ඒවා කලබල නැතුව අපි ඩිංග ඒක හිතේ මවන්න ඕන. මානසිකාරය කරන්න ස්වාමී. ඒකට කියන්නේ යෝනිසෝ මානසිකාරය. මේක යෝනිසෝ මානසිකාරය. ඒතර මේවා හරියට මේ උපමා හරියට හිතේ හොඳට සිහිපත් කරනවා නම් ඒක හිතේ ආශ්‍රව දුරු වීම පිණිස හේතු වෙනවා. එහෙමයි. හරියට මානසිකාරය කරනවා. මේක සත්‍යයක්. ඒක මම නෙවෙයි කියන්නේ භාග්‍යතුන් වහන්සේ. ස්වාමීනි අවසරයක් ලැබේවා දැන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මේ පෙන්වා දෙන්නේ. ස්වාමීනි මේ ලෝකේ පවතින තාක් කාලයකට පස්සේදී කාමයේ පිළිබඳව මේ උපමාව අපිට අහන්නේ දෙන්නේ මේ ධර්මයෙන් නේද? අනිවාර්යයෙන්මයි. බුද්ධ ශාසනයකින් බැහැර මෙවන් උපමා අහන්න හම්බෙන්නේ නැහැ. එහෙයි ස්වාමී. ඒතර බුදු කෙනෙක් ਸਰවඥතා ඥාණයෙන් මේක පිරිසිඳ දැකලමයි දේශනා කරන්නේ. එහෙයි. පිරිසිඳ දැකලමයි. එහෙයි. ඒතර බලන්න මේ යම් කෙනෙක් එතකොට අර මස් කට්ට හොඳට ඔන්න හිතේ සිහි කරගන්නවා. ඒතර යා සිහි කරගන්නට පේනවා මස් කට්ටේ මස් නැහැ. ලේ තියෙනවා. එච්චරයි. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා
තං කිම්මඤ්ඤස ගාපති අපිනුසෝ කුක්කුරෝ අමුං අට්ටි කංකලං සුනික්කන්ත නිකන්තං නිම්මන්සං ලෝහිත මක්කින්තං පලිකා දෙන්තෝ jigajja දුබ්බල්ලයා පටිවිනේයාති. දැන් ඔය මස් කට්ට ඒ වගේ මස් කට්ටක් අර පිපාසෙන් ඉන්න බඩගින්නෙන් ඉන්න බඩගින්නෙන් දුබල බවට පත්වෙච්චි බලු කුක්කා අර වගේ මස් කට්ටක් අරගෙන ලෙව කකා හපහපා හිටියා කියලා ඒ බල්ලගේ පිපාසය වේවා බඩගින්න වේවා කයේ තියෙන දුබල බව නැති වෙනවද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ ගෘහපතිය හොඳට කල්පනා කළා උත්තර දුන්නා නොහේතම් බන්ත එහෙම වෙන්නේ නැහැ කිව්වා. තංකිස හේතු. අදුංගි බන්තේ අට්ටි කංකලං සුනික්කන්ත නිකන්තං ස්වාමීනි මේකේ මස් නැහැ. කට්ට විතරයි තියෙන්නේ. ලේ විතරයි තියෙන්නේ. දැන් බලන්න මේ සමහරට මේ වගේ දේවල් දැකලාදී නම බල්ල කවදා මස් කට්ට අතහරිනවද? අතහරින්නේ නැහැ ස්වාමී. මම දැකලා තියෙනවා මේ බල්ල සාමාන්‍යයෙන් මේ මස් කට්ට දවස් දෙක තුන තියාගෙන ඉන්නවා. එහෙමයි. අර මුල්ලට යනවා මේ මුල්ලට යනවා පුටු අස්සේ ඉන්නවා. එහෙමයි. බලන්න දැන් අපිට පේන ලෝකෙ බල්ලට පේන්නේ නැහනේ. ඔය වගේ තමයි. බුදුරු දකින්න ලෝකේ එකපාර ශ්‍රාවකෙකුට පේන්නේ. එහෙමයි. ඒතර බුදුරුයි දකින්නේ කාමයේ මෙසේ කියලා. එහෙමයි. ශ්‍රාවකයට ශ්‍රද්ධාවක් තියෙනුනේ ඒක හිත ඇතුලේ මවා ගන්නට. ස්වාමිනේ උපමාවට ගලපමින් කාමයේ මේ පරිද්දිවනවා කියලා අපි වටහින් ඇති කරගන්නේ කොහොමද ස්වාමී? ඒ විදිහට සිහි කිරීම තුළ මේක යාගේ අවබෝධ ඥානයක් බවට පත් වෙනවා. එහෙමයි. ආය වෙන දෙයක් නෙවෙයි සිද්ධ වෙන්නේ. මොකද ඒකට හේතුව තියෙනවා කොහොමද? දැන් ওই විදිහටම දැන් එයා කල්පනා කරනවා ඊට පස්සේ මේක විස්තර කරනවා. යාවදේවපනකෝ කුකුරු කිලමතස්ස විගතස්ස භාගයස්සාසේ ඒ වගේ ওই විදිහ තමයි කියනවා. එයාගේ මේ කයේ තියෙන ක්ලාන්ත ගතිය හෝ බඩගින්න හෝ දුබල බව හෝ නැති වෙන්නේ කියලා. එහෙමයි. ওই විදිහම තමයි කියන ගෘහපතිය. ඒව මේකෝ ගහපති අරිය ශාවකෝ ඉතිපටි සංචික්කති. ආර්ය ශ්‍රාවකෙක් දැන් ඕක හිතනවා කියලා. කොහොමද හිතන්නේ? අට්ටිකංක ලූපමා කාමා උත්තා භගවතා බහුදුක්ඛ බහුපායාස. හරි පුදුමයි ආර්ය ශ්‍රාවකෙක්ගේ ඒ ආර්ය භාවයට එනකොට හරි ලස්සන වචනයක් කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ කාමය කියන්නේ ඇට කෑල්ලක් වගේ. එහෙමයි ස්වාමී. ඔන්න ආර්ය ශ්‍රාවකගේ හිතේ එන විදිය. අසත්පුරුෂයෙන්නේ. ආර්ය ශ්‍රාවකගේ හිතට නිරන්තරයෙන් එනවා කොහොමද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළ කාමය කියන්නේ ඇට කෑල්ලක් වගේ. එහෙමයි. මේ ආර්ය භූමියට එනකොට ධර්මයේ පවා සිහි වෙනකොට කොහොමද සිහි වෙන්නේ යාගේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කළ කාමය කියන්නේ ඇට කෑල්ලක් වගේ. මේ ආර්ය භූමිය කියන්නේ හරි ආශ්චර්ය භූමියක්. එහෙමයි ස්වාමීනි. හරි සුන්දර භූමියක්. බලන්න ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයෙන් තමයි ඊතර වෙන්නේ. නමුත් ශාස්ත්‍රුන් වහන්සේ තමයි සිහි වෙන්නේ. කොහොමද කියන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා මේ කාමය කියන්නේ ඇට කෑල්ලක් වගේ. එන කාමයේ ස්වභාවය උගයි. මොකද්ද කාමයේ ස්වභාවය? ඇට කෑල්ල වගේ මස් නැහැ. එහෙමයි ස්වාමී. ලේ චුට්ටක් තියෙනවා. ඒතර බල්ලා දවසක් වේවා දෙකක් වේවා තුනක් වේවා සතියක් වේවා අර මස් කට්ටත් එක්ක හැප්පෙනවා නම් සමහර බත් දුන්නත් බල්ලා මේ බත් වලට අවධානය යොමු කරන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. බඩ පිරෙන දේ දෙනවා අවධානය යොමු කරන්නේ නැහැ. එහෙමයි. කොමක් නිසාද? ඒ තරමටම බල්ලගේ ආධ්‍යාත්මේ මස් සුවඳටයි ලේ සුවඳටයි ලේ රසටයි බැඳලා තියෙන්නේ. ඒ ලේ අල්ප මාත්‍ර සුවඳ නිසාත් ලේ රසය නිසාත් බැඳිලා ඒකම අල්ලගෙන ඉන්නවා කියනවා. කාමයේ සත්‍යය කාමයට ගැට ගැහිලා ඉන්න ක්‍රමයටයි කියනවා. කාමයට ගැටෙලා ඉන්නේ කියලා ওই ක්‍රමයට ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස පහස. එහෙමයි. ඒකට නෙමෙයි කාමය කියන්නේ. එහෙමයි. ඒක කාම ගුණ. ඒව නිසා ආධ්‍යාත්මී මානසිකව උපදිනායම් සංකල්පයක් ඇද්ද? ඒකයි කාමය කියන්නේ. ඒ සංකල්පයට ආධ්‍යාත්මී බැඳලා තියෙන තාක්කල් තමයි බාහිර ලෝකෙට බැඳලා තියෙන්නේ. ඒ සංකල්පයට බැඳීම නැති වෙලා යයිද? බාහිර ලෝකෙට තියෙන බැඳීම නැති වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. බාහිර ලෝකෙට තියෙන බැඳීම නැති වෙලා යනවා. සංකල්පෙන් තමයි හැමතිස්සෙම දැන් බලන්න සංකල්පනේ හිත ඇතුලේ උපද්දලා දෙන්නේ හැමතිස්සෙම. නැද්ද බලන්න? යම් කිසියක් මුල් කරගෙන ඒ සංකල්ප තමයි හිත ඇතුලේ උපද්ද සතුට වෙන ගතියක් තියෙනවා. ඒතර මේ සංකල්ප ඉපදී අපේ හිත මනස විවිධ අරමුණු ඔස්සේ වැగిරෙන තාකල්
අරකට තියෙන ගැට ගැහිම දුරු වෙන්නේ නැහැ. සංකල්ප උපද්ද ආධ්‍යාත්මේ සතුටු වීම නැති වෙන දවසක් එනවා. මේක විස්තර කරනවා. ආර්ය ශ්‍රාවකයෝ විමසද්ද මොකද වෙන්නේ? ওই විදිහටම කාමයේ ඇට සැකිල්ලක් විදිහට ආදීනව ඔයත් බිහියෝති. දකින්නම කියනවා. ඒව මේතන් යථාභූත සම්මප්පඤ්ඤාය දිස්වා. ප්‍රඥාවට පේනවා කියන කාමයේ කියන්නේ මේ වගේ ස්වභාවයෙන් යුක්තයි කියලා. එහෙමයි ස්වාමීනි. ওই වගේම ස්වභාවයෙන් යුක්තයි කියලා. දිස්සා යායන් උපේක්ඛා. හිත උපේක්ෂාවකට එනවා කියන එතකොට. ඒතර සංකල්පයේ මෙවි සතුට වෙන ගතියක් ඇද්දී සතුට වෙන ගතිය සංසිඳින පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. සංසිඳිලා යම් උපේක්ෂාවකට එනවා. හැබැයි උපේක්ෂාව තුලත් අර සංකල්ප යම් ප්‍රමාණයකට තියෙනවා. ඒකට කියන වචනයක් තියෙනවා නානත්ත සිකා. ඒ කියන්නේ නානා අරමුණු ඇසුරු කරන උපේක්ෂාවක් ඒක. පිරිසිදු උපේක්ෂාවක් නෙමෙයි. මේ මානසික ස්වභාවයට පිරිසිදු උපේක්ෂාවක් කියන්නේ. මොකද නානා අරමුණුත් ඇසුරු කරනවා අර වැටහීම් මාත්‍රිත් තියෙනවා. ඒක නිකන් මේ වගේ එකක්. දැන් ඔන්න අපි දැන් ඉපදීම දුකක් ජරා ව්‍යාධි මරණ දුකක් කියලා කිව්වම යාන්තම් පොඩි වැටහීමක් නැද්ද නිකන්? තියෙනවා. එහෙම ඒ වගේ දේවල් සිහි වෙලා තියෙනකොට හිත යම් උපේක්ෂාවක නැද්ද? තියෙනවා. එහෙමයි. හැබැයි මේ උපේක්ෂාවෙත් තියෙනවා නානා අරමුණුත් ඇසුරු කරනවා හිත. එහෙමයි. ඇසුරු කරද්දී තමයි අර උපේක්ෂාවේ තියෙන්නේ. ඒ නිසා තමයි ඒකෙන් හිත නිදහස් කරගන්න බැරි. එහෙමයි. මොකද නානා අරමුණු තාම ඇලෙන ගතිය තියෙන නිසා. එහෙමයි. ඒත් එහෙම ශ්‍රාවකයට කරන්න ඕන දෙය කියනවා. තං අබිනිවෙච්චෙත්තා යායන් උපේක්ඛා ඒකත් සිතා. යත්ත සබ්බසෝ ලෝකාමිසූපාදානං අපරිසේසා නිරුච්ඡanti. හැබැයි කාලයක් යනකොට මස් කට්ටක් විදියටම තේරුම් අරගෙන මානසිකව ඒ මානසිකත්වයේ තුලම එයාගේ හිත වැඩෙන්න අර නානා අරමුණු ඇසුරු කරන ස්වභාවයක් අර උපේක්ෂාවේ තිබ්බනම් ඒ නානා අරමුණු ඇසුරු කරන ස්වභාවයෙන් නැති වෙලා යනවා කියනවා. එහෙමයි. නානා අරමුණු ඇසුරු කරන ස්වභාවයෙන් නැති වෙනවා කියනවා. නැති වෙලා හිත පිරිසිදු උපේක්ෂාවට එනවා කියනවා. එහෙමයි. අන්න පිරිසිදු උපේක්ෂාවට එද්දිම මොකද වෙන්නේ? එද්දිම අර යම් මස් කට්ටක් යම් උපමාවකින් ඉස්මතු කළාද කාමේ ඒ විදියටම දැකලා හිත සම්පූර්ණම අර සංකල්පී රාගේ සම්පූර්ණ නිරුද්ධ වෙලා යනවා කියනවා. එහෙමයි. එහෙනම් එතෙන්ටපත් වෙන එක කොහොමද? පිරිසිදු උපේක්ෂාව වැඩෙනකොට. එහෙමයි. පිරිසිදු උපේක්ෂාවට ටික ටික එන්නේ කොහොමද? කාමයේ මස් කට්ටක් විතර දකින්නකොට. ඒතර මේ දකින්න ස්වභාවයට හිතපත් කරගන්නේ කොහොමද? ඒතර මේ උපමාව මනස තුල ටික ටික මවා ගන්න දක්ෂ වීම තුල. එහෙමයි. ඔය වගේම තමයි අසුභයත්. එහෙමයි. අසුභේ වුණත් අසුභ මනසිකාරය වුණත් අපි හිත ඇතුලේ ටික ටික ඒ විදියටම සිහි කර ටික ටික හිත සැහැල්ලු කර මේකට කියන්නේ මේ බලාත්කාරයෙන් නෙමෙයි. එහෙමයි. බලාත්කාරයෙන් කරන්න බෑ ඒක. හිත පිහිටන්නේ නැහැ. එතකොට එයා යම් ප්‍රමාණයකට එයා හිත සැහැල්ලු කරමින් එයා උත්සාහ කරන උපක්‍රම කරනවා. එහෙමයි. සමහරලාට එයාට ටික වෙලාවක කරන අපි මොකද කේස් ලෝම් නියපොතු දත් සිහි කරනකොට එයාට කරන්න බෑ. මුලින්. එහෙමයි. හිත වෙන අරමුණකට යනවා. බලෙන් හිතුවර කරන්න බෑ එයාට ඒක. ඊට පස්සේ ආපහු එයා තව ටිකකින් ආයෙ මුලින් ඉඳලා පොඩ සිහි කරනවා. ඊට පස්සේ ආයෙත් උහම මට දවසක් මට මතකයි මම ගිහි කාලේ එක අම්ම කෙනෙක් මම පැවිදි ඉන්නකොට මොන්රාගල පැත්තේ අම්ම කෙනෙක් එහෙමයි ස්වාමී. මේ ඇවිල්ලා ඒගොල්ලෝ රාත්‍රී හිටියා සපුවේ. මාත් කිව්වා මේ ස්වාමීන් වහන්සේ ඉතින් ධර්මයේ ගැන ටිකක් කතා මම පුතා කියලා මට කතා කළේ. ඒකට ගිහි කාලේ මම. ඒතර මාත් කිව්වා මේ ඉතින් මම කතා බහ කරමින් අපි හිටියා. එහෙමයි සර්. එතකොට අයියා කිව්වා මේ දවසක් අනිත්‍ය භාවනා කරපු හැටි කිව්වා. හැන්දෑවේ මේ බණ අහලා ඉවර වෙලා අනිත්‍ය භාවනාව හොඳට සිහි කරද්දී දැන් මම ආස හිතනකො මේක අර තීරගතාවල තියෙන එක සමහර රහත් තීරණුන් එළි වෙනකන් සිහි කළ රහත් වෙනවා. එහෙමයි. අම්මට ආස හිතනකො මටත් එළි වෙනකන් සිහි කරන්නේ නැත්තම්. එහෙමයි. ඊට අම්ම කරදී මේ දැන් අනිත්‍ය භාවනාව යම් ප්‍රමාණයක් කටපාඩම් කිව්වා. මේ අම්මා කාමරේ ටික සිහි කළා කිව්වා. ඊට සමහරට ඇස අනිත්‍යයි කියලා යම් ප්‍රමාණයකට සිහි කර යනකොට ආයෙත් හිත යනවා කිව්වා. ඊට ආයෙ චුට්ටක් හිත සැහැල්ලු කරලා ඉවර වෙලා හිත සූපපත් කරගෙන ආයෙත් මුලින් ඉඳලා ආයෙ සිහි කරනවා කිව්වා. ඔහොම එතකොට පැයක් දෙකක් තුනක් ඔට්ටු වෙනකොට යම් ප්‍රමාණයකට රැසී කොටසේ අනිත්‍ය සිහි කරලා ඉවරනකම් හිත තියාගන්න පුළුවන් වුණා කිව්වා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ අම්මා
ආයෙත් පස්සේ උත්සාහ මුල ඉඳලා ආයෙ හිත පිට යනකොට ආයෙ මුල ඉඳලා ආයෙ පොඩ පොඩ පටන් ගන්නවා. කොහොම හරි එළි වෙනකොට ආයතන 6ටම අනිත්‍ය සිහි කරනකම් හිත ඒ කර්මනේ තියාගෙන මේ හැකියාව ලැබුණා කියලා. එහෙමයි ස්වාමීනි. මේ වර්තමාන මේ කට්ටිය. එහෙමයි. මේ කුඹුරු කොට මේ උපාසකම්මගේ. එහෙමයි. ස්වාමීනි වීරිය. උනන්දුව. ස්වාමීනි. ඒතර මගේ හිත පිහිටන්නේ නැහැ කියලා අද සාමාන්‍ය ගොඩක් කට්ටිය කරන්නේ මේ විනාඩි 5 10ක් කරලා අතාරිනවනේ. එහෙම නැත්නම් මේක දත් මිටි කාගෙන කරන්න ගිහිල්ලා කොළු එකක්ම කරි හදා ගන්න හදනවනේ. එහෙම මෝඩ නෑ යම්මා. යම්මා කියනවා ස්වාමීන් වහන්සේ දේශනාවේ තියෙන්නේ විරාග විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතන්නේ. විවේකයේ ඇසුරු කර කර හිත විරාගී කර කර මේක කරන්න කියලානේ. ඒ නිසා මේක බලහත්කාරයෙන් කරන්න ගියෙත් නෑ කිව්වා. මගේ වීරිය නැති කරගත්තෙත් නෑ කිව්වා. සුන්දර නැද්ද? එහෙමයි ස්වාමීනි. බලන්න මේ යම්මලා මේ ධර්මයේ කියන ලස්සන කාරණා ඔලුවට අරන් තියෙන හැටි. ඒතර විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් වස්සාග පරිණාමය කියන කරුණු ටික ඔලුවට අරගෙන. එයාම හිතලා තියෙනවා ඒකට මේක බලහත්කාරයෙන් කරන්නත් බෑ. මේක මේ අලස වීර්යයෙන් කරන්නත් බෑ. ඒ නිසා මම මේ කොහොම හරි කලබල නැතුව හිත සතුටෙන් තියාගෙන මම මේක ඩිංග කරනවා කියලා හිත හදාගත්තා. එළි වෙනකම් කරලානේ. හරි අසිරිය. හරි අසිරිය. එහෙමයි. උදේ 5 වගේ වෙනකොට ආයතන 6ෙම මානසිකාර ඉවරණ කරනකම් ඒ තුල හිත පවත්වා ගැනීම හැකියාව ලැබුණා කිව්වා. හැන්දේ 6ට විතර පටන් ගත්තා. එහෙමයි ස්වාමීනි. පැය කීයද? පැය 12කට කිට්ටුවේ. එහෙමයි. එන අපිට තේරෙනවා. ඒතර පැය 12ක්වත් අඩු ගානේ තමයි බලන්න ඕනේ. මේ වගේ අවංක කැපකිරීමක් තමයි කරලා තියෙනවද කියලා. එහෙම කැපකිරීමක් කරලා ඉවර වෙලා මේ ධර්මයේ මේ අඩු ගානේ නේද? එතෙන්ට එන්න එපා. ශ්‍රද්ධාවක් මේක. ඒකට යම් එක් කරලා තියෙනවා. එහෙමයි. ඒතර බුදුරජාණන් දේශනා කරන්නේ ඒකයි. ඒතර මේ ශ්‍රාවකයා එතකොට ওই විදිහට අරින අර මස් කට්ටේ උපමා ඔලුවට ගන්න ඕන. බලකුක් අරගෙන එතකොට ඒක අපි දුඟ ලෙව කක්කා හපන්න හපහප ඒ තුල යා සංසිඳීමක්ද තියෙන්නේ විහිදු වීමක්ද තියෙන්නේ බඩගින්න දුරු වීමක්ද තියෙන්නේ කියලා බලන්න ඕනේ. නෑනේ. ඒතර ඒ තුල තියෙන වෙහෙසමයි. ඔය වගේ තමයි කාමේ. එහෙමයි ස්වාමීනි. කාමයේ කියන එක ඔය වගේ තමයි. ස්වාමීනි කාමය කියලා කියන්නේම හිත ඇතුලේ. ඒතර මේ දෙක දේශනාවේ තියෙනවා මේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. එහෙමයි ස්වාමීනි. සංකල්පයට ආධ්‍යාත්මයේ යම් ඇලීමක් ඇද්ද පුරිසස්ස ඒක තමයි කියන කාමය කියලා කියන්නේ. එහෙමයි. ඉෂ්ඨකාන්තමනාප රූප කියලා කියන්නේ මේ පංචකාම ගුණයක් ඒක. බාහිර දෙයක්. බාහිර දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. ඉෂ්ඨකාන්තමනාප ශබ්දයක් කියලා කියන්නේ ගුණයක් විතරයි ඒක. පංචකාම ගුණයක්. එහෙමයි. ගන්ධ සුවඳ රසය පහස කියලා කියන්නේ පංචකාම ගුණයක්. ඒතර ඒක නම් අපේ ප්‍රශ්නේ මේ ලෝකෙ කිසි කෙනෙකුට නිදහස් වෙන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඒ රහතන් වහන්සේලාට මේ ප්‍රශ්න ටික තියෙනවා. සාමාන්‍ය කෙනාට මේ ප්‍රශ්න ටික තියෙනවා. එහෙමයි. බුද්ධ ශාසනයටත් තියෙනවා. බුද්ධ ශාසනයෙන් බෑ ඔක්කොටම මේ දිව්‍ය ලෝකෙ හැම කෙනාටම මේ ප්‍රශ්න ටික තියෙනවා ඒක. එහෙමයි. ඒතර කවදාවත් මේ ප්‍රශ්න නිදහස් වීම නැහැ නේ. එහෙනම් මේ යෝනිසෝ මනසිකාරය නම් වූ ආයුධයෙන් සිඳින්න පුළුවන් මේ දෙයක් නම් තියෙන්නේ ඒක මානසික දෙයක් එතකොට. එහෙමයි. මොකද්ද මාන සිඳින්න පුළුවන් දේ? එතකොට මේ කාමයෙන් හටගත්තු දැන් මෙහෙම එකක් නැද්ද බලන්නකෝ. දැන් අපි හිතමු ආකාරي අපි ලස්සන ඇඳුමකට ආසයි කියලා. එහෙමයි. අපි ඔන්න කඩ වීදියේ මැද්ද යනවා. යනකොට ලස්සන ඇඳුමක් දකිනවා. දැක ගාම මොකද්ද වෙන්නේ? දැක ගාම සමහරට අරක හිතේ මැවෙන්න ගන්න නැද්ද? මැවෙනවා. සමහරට ෂෝරූම් එකේ ඒක ලස්සනට ඉල්ලලා තිබිච්ච හැටි. ඒකේ හැඩතල පාට සමහරට බොත්තම් තිබුණනම් බොත්තම් කරපටි තිබුණනම් ඒවා ඒ ඔක්කොම මැවි පේන පටන් ගන්න නැද්ද? ඒ තමයි සංකල්පය කියලා කියන්නේ ඒකට. මේ ඒකපාර්ශීව තමන්ගේ හිත ඇතුලේ වැඩිලා යනවා. සංකල්ප කියන්නේ ඒකට. එහෙමයි ස්වාමීනි. ඒතර සංකල්පී රාග කියලා කියන්නේ ඒක හිතින් අමතක කරගන්න බෑ. ඒක තමයි සංකල්පී රාග කියලා කියන්නේ. සංකල්පී රාග කියන්නේ ඒකට. හිතින් ඒක අතහරින්න බෑ. අතහරින්න හදද්දී ආය ඔලුවට එනවා. ඔන්න ඕක තමයි මේ අතර බාහිරයකට බඳලා තියන්නේ ඕක තියෙනකන් තමයි. එහෙමයි. ස්වාමීනි ඇත්තටම මේ සංකල්ප රාගයේ හිත ඇතුලේ තියෙන සංකල්පේ ඒ ගුණය පිටත මේ බාහිර වස්තුවේ මේ බැඳලා තියන්නේ ඒකේ. එහෙමයි සර්. අර බලුකුක්කා දම් බැලින් තමයි ඉන්නට ගැට ගන්න. එහෙමයි.
එතකොට අපි හිතමු දැන් බලු කුක්කා අපි යම්තා කාලයක් අරක වටේ කැරික් ඉන්නවාද ඉන්නේ දම්බැල තියෙන තාක්කල් විතර. එහෙමයි. දම්බැල යම් මොහොතක ගිලිහුණාද බලු කුක්කා එතන නැත. එහෙමයි. එහෙනම් බලු කුක්කා එතන ඉන්නේ කොහොමද තියෙනකන්ද දම්බැල තියෙනකන්. එහෙමයි. ඒ වගේ තමයි අපිත් මේ බාහිර ලෝකේ පංචකාම ගුණ පහෙන් එකක් ගාව අපි ඉන්නේ. ආධ්‍යාත්මයේ සංකල්පී රාගය තියෙනකම් විතර. එහෙමයි ස්වාමීනි. සංකල්පී රාගය හිත ඇතුළේ නිරුද්ධ වෙයිද යම් දවසක බාහිර ගුණ පහ තුළ කාම ගුණ පහ තුළ අපි නැත. ඒ අවසරයි ස්වාමීනි. ඒ සංකල්පීය රාග සිත ඒ සංකල්පයේ කිසිම තේරුමක් නැහැ. මස් කට්ටක් දරාගෙන ඉන්නා වගේ. ඉතින් ඒක දක්ෂ වෙන්න ඕන කියන එක දකින්න. එහෙමයි. ඒක අර මස් කට්ටක් විදියට. එහෙමයි ස්වාමීනි. මස් කට්ටේ හරයක් නැහැනේ. එහෙමයි ස්වාමීනි. මස් කට්ටේ හරයක් නැහැ. ඒතර මේ සංකල්පය තුල හරයක් නැහැනේ. එහෙමයි. ඒක ඇඳුමක් දකින්නවා අර ගැන දවසක් හිතා ඉන්නවා. ඊට වඩා තවයි ලස්සන එකක් දැක්කොත් ඊට පස්සේ අරක පැත්තක තියලා ඒක ගැන හිතා ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඒතර අරක හිතා වෙහිසිච්ච යම් එකක් ඇද්ද? වෙහසක් විතරයි තියෙන්නේ. එහෙමයි. නැද්ද බලන්න. ඊට පස්සේ ඔය වගේ තමයි ඕනම දෙයකට අපේ හිතේ ස්වභාවය උගයි. එක කාම ගුණයක් ගැන හිතා සතුටුයි පැයක් ඉන්නෝ දෙකක් ඉන්නෝ දවසක් ඉන්නෝ ඊට පහුවෙන්ද උදේ වෙනකාම ඊට වඩා ඉෂ්ටකාන්ත මනාප දෙයක් දැක්කට පස්සේ ඊට පස්සේ ඒකත් එක්ක අපි අරක බය වෙන කොහෙවත්. එහෙමයි. ඊට පස්සේ අරකේ දවසක් දෙකක් හිතා ඉන්නෝ සතියක් හිතා ඉන්නෝ ඊට පස්සේ ඒක වෙන කොහෙවත්. නැද්ද බලන්න. එහෙමයි ස්වාමීනි. ඒතර අපි ඒ අරමුණ තුල රැඳිලා ඉන්නේ අර සංකල්පීය රාගයේ ආධ්‍යාත්මයේ තියෙනකම් විතරයි. සංකල්පී රාගය අපි හිත ඇතුළේ යම් දවසක නැතිලා යයිද මානසිකව ඒක උපද්ද අපේ හිතේ තියෙන තාක්කල් විතරයි අපි එතන ඉන්නේ. මානසිකව උපදවින් අපේ හිත ඇතුළේ මේ යම් මොහොතක ඒක නැති වෙලා වෙන එකක් උපදිනවා නම් එතනින් අයින් වෙලා ඊට වෙතින් දෙනවා. එහෙමයි. එහෙම නෙවෙයි තියෙන්නේ. අපේ හිතේමයි ප්‍රශ්නේ තියෙන්නේ. හිතේමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. ඒක තව උපමාවකින් කියන කොටිත කියන සූත්‍රයේ දැන් ඔන්න කළු හරකෙකුයි සුදු හරකෙකුයි ඉන්නේ. එහෙමයි. කළු හරකයි සුදු හරකයි දෙන්න ගැට ගහලා තියෙන කඹයකින්. ඒතර කෙනෙක් කියනවා කළු හරක සුදු හරකට බැඳිලා ඉන්නේ. සුදු හරක කළු හරකට බැඳිලා ඉන්නේ කියලා. එහෙමයි. එහෙම කිව්වොත් ඒක හරිද කියලා අහනවා. වැරදිනේ. එහෙමයි සර්. කළු හරක සුදු හරකට බැඳිලත් නැහැ. සුදු හරක කළු හරකට බැඳිලත් නැහැ. එතන තියෙන බන්ධනය තමයි ලනුව. එහෙමයි. ඇත්තට කළු හරකා සුදු හරකට බැඳිලා නම් සුදු හරකා කළු හරකට බැඳිලා නම් බන්ධනේ කැපුවත් දෙන්න එහෙම ඉන්න ඕන. එහෙමයි සර්. එතන තියෙන බන්ධනේ ලනුව. ලනුව යම් මොහොතක් කැපිලා ගියාද දෙන්නද පැත්තේ. එහෙමයි. ඒ වගේ තමයි අපේ මානසිකත්වය තුළ ඒ සංකල්පීය මවල දෙන ස්වභාවය. ඒකට කියන සංකල්පීය රාගය. ඒකට කියනවා සරල වචනෙන් කාමය. එහෙමයි ස්වාමීනි. ඒ කාමය කියන ස්වභාවය යම් මනසක නිරුද්ධද ඔහු ඉෂ්ටකාන්ත මනාප රූපයක් ළඟ ඉන්න පුළුවන්. එහෙමයි. නමුත් එයාගේ ආධ්‍යාත්මික ගැට ගැහිලා නැහැ. එහෙමයි. ස්වාමීනි අපිට සාමාන්‍ය තියෙන වැටහීම අර ඉෂ්ටකාන්ත මනාප රූපේ තමයි කාමයේ තියෙන්නේ කියලා. තමයි හිතෙන්නේ. එහෙමයි. ඉතින් එහෙම ගත්තොත් එහෙම මේ ලෝකෙ නිදහස් වීමක් නැහැ. එහෙමයි ස්වාමීනි. ඒතකොට නිදහස් වීම තියෙන යෝනිසෝ මනසිකාරයෙන් නම් එහෙනම් යෝනිසෝ මනසිකාරයෙන් නැති කරපු දෙයක් තියෙන්නේ අපේ ආධ්‍යාත්මේ. එහෙමයි. යෝනිසෝ මනසිකාරය පවත්තන්න කියන්නේ මේ උපමාව සිහි කරන්න කියන්නේ ඒකයි. එහෙමයි. එතකොට මේ උපමාව සිහි කරන්න චේතසෝ අභිනිරූපණ චේතනාත්මකව හිත ඇතුළේ නිරූපණය කරන්න ඒතර සංකල්පීය මැවෙන ස්වභාවය නැතිලා යනවා. එහෙමයි. ඒකට තමයි කියන්නේ අර මිලිඳු රාජ ප්‍රශ්න පොතේ කිව්වේ මේ යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ මනස බඳින එක. මනස බඳිනවා කියලා කියන්නේ කොහොමද? සංකල්ප හිතේ මෙවි තියෙන ස්වභාවයක් තියෙනවා නම් ඒ ස්වභාවය සංසිඳෙන්න පටන් ගන්නවා. එහෙමයි. අර උපමාව ඉස්මතු වෙන්න පටන් ගන්නවා. එහෙමයි. ඒක මේ වගේ දැන් අපි තුමු අසුබය කියලා. අසුබය හිතේ ඇතුලේ මැවෙන ප්‍රමාණය වැඩි වෙන්න අර රූපයක් පිළිබඳව ආස්වාදනීය විදිහට සිහි වෙන ස්වභාවය අඩු වෙන්න පටන් ගන්නවා. ආදීනව සිහි වෙනව වැඩි නම් ආස්වාදයේ සිහි වෙන එක අඩු වෙන්න පටන් ගන්නවා. ආස්වාදයේ සිහි වෙන එක අඩු වෙන්න ආදීනේ වැඩි වෙන්න එයාගේ මනස තුළ තව පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනෙට තමයි කියන්නේ සති සම්පජන්‍ය කියලා.
එහෙමයි ස්වාමීනි. ඒතර සති සම්පජන්ණේ පිහිටපු හිත ඇතුලේ අර ආදීනමේ එකතු වෙලා නම් තියෙන්නේ කෙලස් බන්ධනේ ගැලවෙන්නේ එතනින් තමයි. එහෙමයි ස්වාමීනි. එහෙම නැතු වෙන ක්‍රමයකට කෙලස් බන්ධනේ ගැලවෙන්නේ. එහෙයි. ඒතර එහෙනම් මේක බහුල වශයෙන් සිහි කරන්න කියලා කියන්නේ සති සම්පජන්ණේ උපදිනක. එහෙමයි. සති සම්පජන්ණේ ඉපදිච්ච හිතේ নানা අරමුණු තියෙනවා. එහෙමයි. නමුත් අර සිහි කරපු උපමාව හිත ඇතුලේ තියාගන්න සති සම්පජන්ණේ අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. සති සම්පජන්ණේ අනුග්‍රහ කරන්නේ ඒකට. එහෙමයි. ඒතර තියාගත් උපමාව හිත ඇතුලේ හොඳට මැවිලා වැඩ කරනවා කියලා කියන්නේ වැඩෙන්නේ දියුණු වෙන්නේ ප්‍රඥාව. එහෙමයි ස්වාමීනි. අපි හිතමුකෝ දැන් අසුභය කියලා. අසුභය හොඳට ප්‍රකට වෙනවා කියලා කියන්නේ දියුණු වෙන ප්‍රඥාව. ඒ ප්‍රඥාවට පුළුවන් හිත ඇතුලේ ගැවසෙන කෙලෙස් බන්ධනේ සිඳින්න. එහෙමයි ස්වාමීනි. ඒ ප්‍රඥාවට එක් කරන්නේ ඒක. එහෙයි. කෙනෙක් විසින් කරන එක නෙමෙයි. එහෙයි. ඒ කරන්නේ ප්‍රඥාවෙන්. අර මේ උපමාව පරිද්දෙන් එළඹෙනවා ස්වාමීනි. එළඹෙනවා. මේක තේරුමක් ඇති දෙයක් නෙමෙයි. නෙමෙයි කියලා. ඒතර යා නැවත එතෙන්ට එන්න ඕන. එහෙමයි. ඒ විමර්ශාවට එන්න ඕන. ඒ යෝනිසෝ මනසිකාරට එන්න ඕන. එහෙමයි. ඒකයි මේක කියන්නේ විවිධ ඒකට අරමුණු ඇසුරු කරනවා කියන හැබැයි ප්‍රඥාවක් තියෙනවා කියන. එහෙමයි. මස් කට්ටක් විදිහට දකිනවා. එහෙමයි. හැබැයි නානා අරමුණු ඇසුරු කරනවා. ඊට නමුත් එයා කාලයක් අර මස් කට්ටක් උපමාවම දැක විදිහට ඒ විදිහට වාසය කරනකොට නානා අරමුණුත් ඇසුරු කිරීම නැතිලා යනවා. ඒක සංසිඳීම ඇති වෙනවා අනිවාර්යයෙන්. එහෙමයි ස්වාමීනි. ඒ සංසිඳීම ඇති වෙනකොට ඒතර එයාගේ දියුණු වෙන පිරිසිදු උපේක්ෂාව. එහෙමයි. පිරිසිදු උපේක්ෂාවක් යම් දවසක ඇති වුණාද ඇති වෙච්ච ගමම්ම එම්ම සැනින්ම අර කාමයට යම් ආධ්‍යාත්මික බන්ධනයක් ගැට ගැහිලා තියෙනවා. ඒ ගැට ගැහිච්ච බන්ධන එහෙම ලිහිල්ලෙනවා. එහෙමයි ස්වාමීනි. නිරුද්ධ වෙලා යනවා. එහෙයි. එතනින් තමයි ගෘහපති විහාරේ සම්පූර්ණයෙන්ම සමුච්ඡේදනය වෙන්නේ. එහෙමයි. ආයි කවදාවත් ඒ කෙනාගේම ආධ්‍යාත්මික කාම ලෝකෙට එන ස්වභාවය නිරුද්ධයි. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යනේ. එහෙයි. කාම ලෝකෙ එතනින් ඉවරයි යාගේ. එහෙයි. එයාගේ මේ ජීවිත පිරුණුවම් පානකම් කාම ලෝකෙට එන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. කාම ලෝකෙට නොයන කෙනෙක්. එහෙයි. කතරම් සුන්දර ආශ්චර්යයක්ද. මේ බුද්ධ ශාසනයේ ශාස්ත්‍රෘත්වය. එහෙමයි. ඒ ශාස්ත්‍රඥ වහන්සේ මේ මඟ දකිනවා කියන තනියෙන් මාත්‍ය. ස්වාමීනි උදාර හෙළිදරව්. උදාර ශාස්ත්‍රෘත්වය. එහෙමයි ස්වාමීනි. සම්බුද්ධත්වයේ අසිරිය. එහෙමයි. මේ දේශනා ඉස්මතු වෙන්න සම්බුද්ධත්වයේ අසිරියමයි පේන්න ඕන අපිට. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රඥ වහන්සේගේ තියෙන ආශ්චර්යමයි පේන්න ඕන. එහෙමයි. ධර්මයේ තියෙන ස්වාක්කාත බවමයි පේන්න ඕන. එහෙමයි. අහෝ ශ්‍රාවක සංඝරත්නය කියලා කියන්නේ මේ විදිහට පිළිපැද්ද පිරිසක් කියලා නේද කියලා ශ්‍රාවක සංඝරත්නය ගැන පහදින්නමයි හිතේ කැමැත්තක් උපදින්න ඕනේ. එහෙමයි. ස්වාමීනි සම්බුදු නුවණින් මිසක් මේ ගම්බීර මේ ධර්මය වෙන කාටනම් වෙන කාට ස්පර්ශ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. මම මේ කල්පනා කළේ ඒකට දැන් මේ මෙවන් දහමක් මේ දෙව් මිනිස් ලෝකයාට මේ දෙන්න ගන්න මහන්සිය මේ පිරිස. එහෙමයි ස්වාමීනි. ඒතර මේ වගේ අවබෝධයෙන්ම කෙනෙක්ගේ හිත ඇතුළේ ශාස්ත්‍රුන් වහන්සේ කියන ශ්‍රද්ධාවක් උපද්දවන්න ගත්තොත් මහන්සියක් නේද? එහෙමයි. ඒතර ඒකිනා සමහරට අපි තුමු දැන් මේ දහම් පරයය හරියට අහලා යම් කිසි කෙනෙක්ගේ හිත ඇතුළේ බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන හොඳ පැහැදීමක් ඇති වුණොත් එහෙම. එහෙමයි. මේ විදිහටයි මම ශාස්ත්‍රුන් වහන්සේ ඉරුම් ගන්න ඕන. මෙහිමයි භාග්‍යතුන් වහන්සේ ගැන මම පහදින්න ඕන මෙහා. ඒතර එයා බුද්ධ දේශනා අධ්‍යයනය කරන විදිය තීරුම් ගන්න. එහෙමයි. මේ බුද්ධ දේශනා අධ්‍යයනය කරන්නේ තරකයේ පිණිසවත් වාද පිණිසවත් විනිහකට නෙමෙයි. එහෙමයි. මේ දේශනාව මනාකොට ශ්‍රවණය කරමින් ශාස්ත්‍රුන් වහන්සේගේ අසිරිය පිළිබඳ මනාකොට අවබෝධයක් ඇති කරගන්න අචල ප්‍රසාදරහිත පත් කරගන්න. එහෙමයි. අපේ මූලික අරමුණ ඒක තමයි. ශාස්ත්‍රූත්වයේ මනාකොට පිහිටි හිතක් තියෙනවා කියලා කියන්නේ. ඒතකොට මේ මානසික ස්වභාවය අරගෙනනේ මැරෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර දෙවියන් අතරදිත් මොකද වෙන්නේ? ඔහු ශාස්ත්‍රුන් වහන්සේට මනාකොට පිහිටි හිතින් මැරෙන කෙනෙක්. එහෙමයි. එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේට උදාාර පැහැදීමකින් ප්‍රඥාවෙන් යුතු පැහැදීමකින් එයා ඊළඟ ජීවිතයට ගියා නම් ඊළඟ ජීවිතෙත් එයා ඒ නොසෙල්ලෙන පැහැදීම තියාගෙන ඉන්නවා. එහෙමයි. බාහිර ශාස්ත්‍රවරයෙක් හොයන කෙනෙක් වෙන්නේ. එයා පිරිනුවම් පානකම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉස්සරහ ශාස්ත්‍රඥ වහන්සේ කරගන්න. එහෙමයි. එතන මේ ධර්ම දාණය දෙන පිරිස මේ දෙව් මිනිස් ලෝකයාට මනාකොට සරණේ පිහිටන්න මේ කරන අනුග්‍රහය සසර පුරාවටම තමන්ට මනාකොට සරණේ පිහිටන්න අනිවාර්යෙන් අනුග්‍රහය සලසනවා. එහෙමයි. ඒක තමයි ලැබෙන්න ඕන උදාහරණ තමන්ගේ ජීවිතේ ලාභී බවට පත් වෙනවා. ඒත් ඒක සිද්ධ වෙන්නේ කොහොමද?
ධර්ම දානේ. ඒකයි මේ අනුශාසනා ප්‍රාතිහාර්ය බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ. ශ්‍රාවකයෙකුට තියෙන එකම පිළිසරණ ශ්‍රාවකයෙක් කළ යුතු එකම දේ. කොහොමද මේ දෙව් මිනිස් ලෝකයාට මේ අනුශාසනී ප්‍රාතිහාර්යයෙන් කරන අනුග්‍රහය. පැය 24 මේ අනුග්‍රහය කර කර මේ දානේ දිදී ඉන්න පුළුවන් නම් ඒක තමයි කරන්න පුළුවන් ලොකුම දේ. මෙතුලින්මයි එතකොට මේ අනුශාසනී ප්‍රාතිහාර්ය කියන එක නැත්තම් මේ බුද්ධ ශාසනය නෑ. එහෙනම් මේ ධර්ම දානේ දෙන පිරිස ඇත්තට මේ මොකද්ද කරලා තියෙන්නේ? බුද්ධ ශාසනයේ බොහෝ කලක් දෙව් මිනිස් ලෝකයාට ප්‍රවර්තනය කරන්නයි මේ අනුග්‍රහය කරන්නේ. ස්වාමිනේ ධර්ම දානේ මෙතරම් අර්ථ සහිතයි කියලා. කොතරම් අර්ථ සහිතද? මම දාම් කරුණක් ඉස්මතු කරන්නේ ඒක නිසා. අපේ පින්වත් ස්වාමීන් කියලා දෙනවා. මොකද මේකට හේතුව තමයි එතකොට මේ බුද්ධ ශාසනය පවතින්නේ තනිකර මේ අනුශාසනීය ප්‍රාතිහාර්යයත් එක්ක. එහෙමයි. ඒතර මේ බුද්ධ ශාසනය පවත්වන්න කෙනෙක් ආස කරනවා නම් කල යුතු එකම දේ තමන් සීල සම්පත්තියේ පිළිපදලා අවංකව තමනුත් ධර්මයේ හැසිරීමෙන් දෙව් මිනිස් ලෝකයාට පිරිසුදු ධර්ම දෙන්න ඕනේ. එහෙමයි. තමන් සැබවින්ම එතකොට මේ බුද්ධ ශාසනයේ ප්‍රවර්තනය කරන්න ශාස්ත්‍රුන් වහන්සේ ගත්තුවේදී තමනුත් අනුග්‍රහ කරන කෙනෙක්. ඒ රහතන් වහන්සේලා පරම පූජනීය මිහිඳු මහ රහතන් වහන්සේ අපට දායාද කරමින් අපට ලබා දුන්නු දේ අපි කරන කෙනෙක් එතකොට. එහෙමයි. ඒක තමයි ශ්‍රාවකත්වයේ තුල ඉන්න ඕන ශ්‍රාවකෙක්ගේ ස්වභාවයක්. එහෙමයි. පිටන ස්වභාවයක්. ඒතර බලන්න හරි ලස්සනයි. ඒතර මේ උපමාවෙන් ඉස්මතු මම මේ නැවත ඉස්මතු කළේ. එහෙනම් මේ උපමාව හිත ඇතුලේ පණපවන්න ඕනේ. එහෙමයි. ගෘහ ජීවිතයේ කටයුතු අපි නැවත 10 වතාවක් 20 වතාවක් 30 වතාවක් ප්ලෑන් කර ගෙවල් හැදුවේ යම්සේද? ඉඩම් කඩම් ගත්තේ යම්සේද? පාරවල් තොරවල් හැදුවේ යම්සේද? විවාහ උත්සව, මංගල උත්සව, අවමංගල උත්සව තිබ්බේ යම්සේද? එහෙමයි. ඊටත් වඩා අපි මේ කාමයන්ගේ ආදීන සිහි කර කර උහිත උපේක්ෂාවට ගන්න. එහෙමයි ස්වාමීනි. දැන් මෙතෙන් තන්නේ කරන් වැඩෙන්නේ උපේක්ෂා බොජ්ජංගයමයි. මේකෙන් වැඩෙන්නේ. එහෙමයි. ඒතර මේ වැඩිම තුල ප්‍රීතිය උපදිනවා. හැබැයි මේ ප්‍රඥාව උපදින ශ්‍රාවකයේ ස්වභාවයක් තමයි ප්‍රීතිය නෙමෙයි තැන දෙන්නේ. එහෙමයි ස්වාමීනි. අවබෝධයට. එහෙයි. මොකද මේ ප්‍රඥාව වැඩෙන්න එයා කාමයේ දකින්නෝනි මස් කට්ටක් විදියට. ඒ කාමයේ මස් කට්ටක් විදියට දකින්න ශ්‍රාවකයා ඒ අවබෝධයම නැවත හිතේ සිහිපත් කරෝමින් හිත කාමයට තියෙන ඇල්මම නැති කරගන්න උපේක්ෂාවටම ගේන වැරෙන්න වෙන දෙයකට හිත පෙළඹෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ ප්‍රීතිය උපදින්නේ නැහැ කියන එක නෙවෙයි ප්‍රීතිය උපදිනවා. එහෙමයි ස්වාමීනි. ඒකට ඒක තමයි නානා අරමුණු ඇසුරු කරන උපේක්ෂා කියලා කියන්නේ ඒකයි. ප්‍රීතිය උපදිනු ප්‍රීතිය හිත පිහිටන් දෙන්නේ නැහැ. සැපේ උපදිනු සැපේ හිත පිහිටන දෙන්නේ නැහැ. වෙන අරමුණු වලට යනවා වෙන අරමුණු තුල හිත පිහිටන් දෙන්නේ නැහැ. අර මේ උපමාවම හිතේ සිහිපත් කරෝමින් පිරිසු උපේක්ෂාවට හිත ගේන. පස්සද්ධිය ඇති වෙන්න පුළුවන්. පස්සද්ධිය හිත පිහිටන් දෙන්නත් නැහැ. එහෙමයි. ඒතරි සමාධි අංග ලක්ෂණ ඔක්කොම ඇති වෙනවා. ඒ සියලු අරමුණු විනිවිද නුවණම බබලවන ගන්න මානසික හිත ඇතුලේ. ඒතරි මේ නුවණම බබලවන්න හිත පිහිටවනකොට එන්නේ උපේක්ෂාවට. එහෙමයි. ඒකයි කියන්නේ ඒකාන්ත සිත. එකම අරමුණක පිහිටි. ඒක දැන් ඔය සමහර දේශනාවල විස්තර කරනවා මේ අචල බවට පත් වුණාම මනාකොට පිහිටි බවට පත් වුණාට පස්සේ ඒකාන්ත බවට පත් වුණාට පස්සේ අනිශ්ච ස්වභාවයට පත් නොවන ස්වභාවයට පත් වුණාට පස්සේ එහෙමයි. ඒතර එහෙම අකම්පිත ස්වභාවයට පත් වුණාට පස්සේ තමයි කාමයන්ගේ හිත නිරුද්ධ වෙන ස්වභාවයට හිතපත් වෙන්නේ. එහෙමයි. එතකන් ඉන්නේ නැහැ. ඉතින් එතකන් එන මේ මානසික සිටුේෂන් එක, මේ මානසික ස්වභාවය, මේ මානසික හැකියාව, මේ මානසික පරිවර්තනය මනස තුළ උපදිනකන් ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන ශ්‍රද්ධාව. ඉවසීම, සිහිය, වීරිය තියෙන්න ඕන. මොකද එතකොට ඒ ටික තියෙනකන් එයාට ඒ ටික තියෙනවා කියලා කියන්නේ කොහෙවත් දුවන්නේ නැහැ එතකොට. එහෙමයි. ඒතර මේක වෙලා තියෙන දිවිල්ලක් නේ තියෙන්නේ. මේක පොඩ්ඩක් හිතනවා හරියන්නේ නැත්නම් ඊට පස්සේ වෙන එකක් හොයනවා. ඒතර තමයි මේ ඔහු සරණ බව අත්හැරගන්නේ ඒකයි. එහෙමයි. සරණ මනාවකට පිළිහිටන්නේ නැත්තේ ඒකයි. එහෙමයි. එතකොට සරණ මනාවකට පිළිහිටන්න බැරුණොත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගැනීමක් කරගන්න බෑ. එහෙමයි. ඒතර බුදුරජාණන් දේශනා කළා ওই විදිහටම ලෝකාමසයෙන් හිත ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා කියනවා. මේ උපේක්ෂාවේ හිත වඩනවා කියනවා. හිත පිහිටනවා කියනවා. ආන බලන්න කොතරම් ආස්තර්යයක්දනේ නිවන් මාර්ගය. එහෙමයි ස්වාමීනි. තනිකර නිවන් මාර්ගය. මම කිව්වේ ඒකයි දැන් මේ අභිධර්මයේ කියන මේක අභිධර්මයේ.
මේ අභිධර්මයක්, ගැඹුරු ධර්මයක්. ඒතර මේ ගැඹුරු ධර්මයේ හිත පිහිටන්නේ නැති නිසා තමයි මේ වෙන දේවල් කර කර මේ අහනවා එක දෙයක්වත් පුරුදු කරන්නේ නැත්තේ අභිධර්මයේ නිසා. එහෙමයි ස්වාමීනි. පුරුදු කරන්න හිත පිහිටන්නේ නැහැ. ශ්‍රද්ධාවේ ගැඹුරට පිහිටලා නැහැ. එහෙමයි. ආන්න ඒකයි. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ උදාාර ශාස්ත්‍රූත්වයේ පාබියස ශ්‍රාවකත්වයට මනාකොට පැමිණිලා ඒ ශ්‍රාවකත්වයේ මනාකොට පිහිටලා සසර දුකින් ඈතර වීම පිණිසම ශ්‍රද්ධාව උපදවාගෙන වීරිය ඇති කරගෙන මේ පුණ්‍ය සම්පත්තිය තමන්ගේ සසර දුක් දුරු කර ගැනීම පිණිසම හේතු සම්පත්තියක් බවට පත් වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. ඉතින් දුර්ලභ තුනුරුවන උදෙසාම ප්‍රසාදයේ තබා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම සම්බුද්ධ භාෂිතයන් අද දවසෙත් කරුණාවෙන් පෙන්වා වදාලා. ඉතින් අපට කරුණාව ඇති, අනුකම්පාව ඇති ඒ පින්වන්ත මහා සංඝරුවන ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොත අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර් 24 පේමානන්ද මාවත බටගන්විල ගාල්ලන ලිපිනේ පදිංචි වෛද්‍ය HMS දිසා දසනායක මහත්මිය, ඒ වගේම දේශමාන්‍ය ශාන් දහනායක මහතා සහ සංශික දහනායක පුතුණුවන් එකතු වෙලා තමයි මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සිම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලෝක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සම්බුද්ධ ශාසනය හිත කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරුවනට, සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරුවනටත්, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ධර්මාවබෝධයේ පිණිස මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මීට වසර 31කට පෙර මිය පරලෝකීය බුත්තල ඔක්කම්පිටිය පාර පෙරහැර මාවතේ පදිංචිව සිටි සුනිල් බණ්ඩාර හේරත් සොහොයුරාට 2013 වසරේදී මිය පරලෝකීය එන්එම් හීම්මෙනිකා මෑණියන්ට, 2019 වසරේදී මිය පරලෝකීය එච්.එම්. පුංචි බණ්ඩා පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ගාල්ල හපුගල නිලදෙණිය යන ලිපිනේ පදිංචිව සිට මිය පරලෝකීය එච්.සී. දසනායක පියාණන්ට, ඩී.වයි. පොන්නම් පෙරුම මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය වෛද්‍ය HMS දසනායක පින්බර මහත්මිය, ඒ වගේම දේශමාන්‍ය ශාන් දහනායක පින්බර මහත්මයා, ඒ වගේම සංශික දහනායක පින්බර පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශාන් දහනායක මහත්මයාට, ඒ වගේම මේ පවුලේ සියලු දෙනාටමත් කොරෝනා වෛරසයෙන් පීඩා වෙන ලෝකවාසී සියලු ජනතාවට, පවුල්වල සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත්, ශ්‍රද්ධාකාරී මණ්ඩල සියලු දෙනාටමත්, අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ ශ්‍රී සම්බුද්ධ භාෂිතය අද දවසෙත් පෙන්වා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත්
අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු අංක 24 ප්‍රේමානන්ද මාවත බටගන්විල ගාල්ල යන ලිපිණේ පදිංචි වෛද්‍ය එච්.එම්.එස්. දසනායක මහත්මිය, දේශමානී ශාන් දහනායක මහත්මයා සහ සසින්ක දහනායක පුතුණුවන් යන ඒ පින්වතුන් අපි තාම දයාවෙන් සිහිපත් කර ගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් පිනැති ඔබටත් අවස්ථාවක් තිබෙනවා උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. දහම් කැඩපත සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි ඔබට ඉතාම දයාවෙන් ආරාධනා කරගන්නවා. ඉතින් එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාද ඇතිව දහම් කැඩපත පිණිස සදහම් සාකච්ඡා රැගෙන නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.